සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ රසායනික සමතුලිතතාවයේ සිද්ධාන්ත විවරණයේ අවසන් සිද්ධාන්ත කොටසත් එක්ක. එතකොට අපි අද ප්‍රතික්‍රියා ලබ්ධිය සම්බන්ධයෙන් කතා බහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සිද්ධාන්ත කොටසත් එක්ක රසායනික සමතුලිතතාවයට අදාළ සිද්ධාන්ත සියල්ල අවසන් වෙනවා. එතකොට ඒත් එක්කම ප්‍රතික්‍රියාවක ප්‍රගමනය කියලා කොටසක් තියෙනවා. ඒක ගානක් ඇතුලේදී කොහොමද ඒ දෙන්නේ කියන එකත් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගානක් ඇසුරෙන්. එතකොට දැන් මේ වීඩියෝ එකත් එක්කම මීට කලින් වීඩියෝ සියල්ලම බලපු ළමයෙක්ට නිදහසේ ප්‍රශ්න උත්සාහ කිරීමේ හැකියාව තියෙනවා. මොකද අවශ්‍ය සියලුම සිද්ධාන්ත කොටස් මේ වීඩියෝස් ටිකෙන් ආවරණය කරලා තියෙන නිසා. හරි. එතකොට දැන් අපි අද වීඩියෝ එකෙන් අවධානය යොමු කරන්නේ මේ ප්‍රතික්‍රියා ලබ්ධිය කියන කාරණාවට. ඇත්තටම මොකද්ද ප්‍රතික්‍රියා ලබ්ධිය කියන්නේ? දැන් මේ දක්වා අපි විවිධ සිද්ධාන්ත කොටස් කතා කරලානේ තියෙන්නේ. ඒතකොට අපි රසායනික සමතුලිතතා නියමයේ ඉඳන්ම මේ දක්වා ලීචට්ලියේ මූලධර්මය ඒ හරහා කොහොමද ප්‍රතික්‍රියාවකට ඒක දාන්නේ. ඒතකොට මේ සියලු දේ කතා කරලායි තියෙන්නේ. ඒතකොට දැන් අපි මේ අවසාන වශයෙන් එක සිද්ධාන්තයක් ඉගෙන ගන්නවා ප්‍රතික්‍රියා ලබ්ධිය කියලා. ඇත්තටම මේ ප්‍රතික්‍රියා ලබ්ධියෙන් කරන්නේ අපේ සමතුලිත ප්‍රතික්‍රියාවක දිශාව පෙරැයීම. ඇත්තටම පෙරැයීම කියන එකේ අදහස අපි ප්‍රතික්‍රියාවක් කොයි දිශාවට සිදුවේද කියන එක කතා කරන්න තමයි මේ ප්‍රතික්‍රියා ලබ්ධිය කියන එක පාවිච්චි කරන්නේ. නැත්නම් අපි සංකේතවත් කරනවා QC කියලා. කියන්නේ KC QC KP QP ලෙස මේ ප්‍රතික්‍රියා ලබ්ධිය අපි ඉදිරිපත් කරනවා. ඇත්තටම මොකද්ද මේ KC QC අතර වෙනස? ඒ වෙනස සහ කොහොමද අපි මේ වෙනසෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක තමයි මේ ප්‍රතික්‍රියා ලබ්ධිය නැත්නම් ප්‍රතික්‍රියාවක දිශාව පෙරැයීම යටතේ අපි කතා කරන්නේ. එතකොට මේක අපි දන්න නැත්නම් අපි සාධාරණ ප්‍රතික්‍රියාවක් අරගෙන පුංචි ගණනය කිරීමකින්ම පැහැදිලි කරොත් මේක වඩාත්ම හොඳට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. හරි. එතකොට මේ මම ගන්න ප්‍රතික්‍රියාවෙන් අපි මේක පැහැදිලි කරගන්න උත්සාහයක් දරමු. මම ගන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක් මම මේ විදිහේ ප්‍රතික්‍රියාවක් සලකන්නම්. මේක ඇත්තටම සාමාන්‍ය පරිදි මම ගන්නවා වගේ කල්පිත ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක්. P ධන Q ගෙන් සමතුලිතයක් ඇති වෙනවා කියලා සලකන්න R සහ S අතර. එතකොට මෙන්න මේ වගේ පද්ධතියක්. අපි හිතමු මේ සියල්ල වායුමය අවස්ථාවේ ඉන්නේ කියලා. වායුමය අවස්ථාවේ ඉන්නේ කියලා හිතමු. මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක් සලකමු. එතකොට දැන් අපි හිතමු මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කෙල්වින් 300ක් උෂ්ණත්වයකදී කෙල්වින් 300දී ඒ වගේම 1 ඝන ඩෙසිමීටර් පරිමාවක් ඇතුලේ මේ ප්‍රතික්‍රියාව සිදු වෙන බව අපි උපකල්පනය කරමු. නැත්නම් මේක ගානක් කියලා හිතුවොත් ඒ ගානේ දත්ත විදියට මේ උෂ්ණත්වය සහ ප්‍රතික්‍රියාව වෙන බඳුනේ පරිමාව දීලා තියෙනවා කියලා හිතන්න. එතකොට පරිමාව ඝන ඩෙසිමීටර 1යි උෂ්ණත්වය කෙල්වින් 300යි කියලා දීලා තියෙන අවස්ථාවක්. හරි. එතකොට මේකේ ආරම්භයේදී හිතන්න P ගෙන් සහ Q ගෙන් මවුල එක බැගින් මිශ්‍ර කළා සමතුලිතය ඇති වෙන්න සැලසුවා කියලා. ආරම්භයේ P සහ Q ගෙන් මවුල එක බැගින් මම ගන්නම් මෙහෙම ස්ටාර්ට් කියලා ගන්නම් මම මෙතනින් මේ විදියට ආරම්භක අවස්ථාව මේ විදියට ආරම්භක අවස්ථාව ආරම්භයේදී P ගෙන් මවුල 1යි ඒ වගේම Q ගෙන් මවුල 1යි අරගෙන මම සමතුලිතය ඇති වෙන්න ඉඩ හැරියා කියලා හිතමු. දැන් මේ වගේ අවස්ථාවක්. ඒ වගේම මේකෙදි දත්තයක් විදිහට ඔබට දීලා තියෙනවා කියලා හිතන්න. සමතුලිතය ඇතිවීමෙන් පසු P ගේ ඉතිරිව ඇති මවුල ප්‍රමාණය P ගේ ඉතිරිව ඇති මවුල ප්‍රමාණය මවුල 0.5ක් බව. එතකොට අපි මේක ඉදිරිපත් කරගෙන යම් මේ විදියට මෙන්න මේ විදියට P ගෙන් මවුල එකක් දාලා මේක පටන් ගත්තට සමතුලිතය ඇති වුණාට පස්සේ එයාගෙන් මවුල 0.5ක් ඉතුරු වෙලාලු. ඒකේ අදහස ඇත්තටම P ගෙන් මවුල 0.5ක් ප්‍රතික්‍රියා වෙලා. මේකෙන් 0.5ක් ඉතුරු වෙන්න නම් එකක් මවුල දැම්ම නම් 0.5ක් ප්‍රතික්‍රියා විය යුතුයි. එහෙමනම් මම මේ පියවර විදියට චේන්ජ් එක ගන්නම්. ඒ කියන්නේ වෙනස් වීම. ඒත් එක්කම මෙතනින් සමතුලිත අවස්ථාව මම සලකන්නම්. මෙන්න මේ විදියට.
හරි. සමතුලිත අවස්ථාවේ p ගෙන් මවුල 0.5ක් ඉතුරු වෙලා තියෙනවා කියලා අපිට දත්තයක් විදියට දීලා තියෙනවා. එතකොට මේ දත්තය හරහා අපිට ඉස්සරහට යන්න පුළුවන් මේ විදියට. චේන්ජ් එක නැත්නම් වෙනස් වීම p ගෙන් 0.5ක් ඉතුරු වෙලා කියන්නේ p ගෙන් 0.5ක් ප්‍රතික්‍රියා වෙලා කියන එකයි. මෙන්න මේ විදියට. ඒත් එක්කම ස්ටොයිකියෝමිතිය p සහ q ගේ එකට එකයි මේ විදියට එහෙනම් මෙයාගෙනුත් 0.5ක් ප්‍රතික්‍රියා විය යුතුයි. එහෙමනම් ස්ටොයිකියෝමිතියෙන් මෙන්න මේගොල්ලෝ 0.5 බැගින් හැදෙන්න ඕන. මෙන්න මේ විදිහට හැදෙන්න ඕන. මම ප්ලස් ලකුණක් දාන්න ඒගොල්ලෝ හැදෙන බව පෙන්වන්න. මයිනස් ලකුණක් දාලා තියෙන්නේ ඒගොල්ලෝ වැය වෙන බව පෙන්වන්න. එතකොට ආරම්භයේදී r සහ s ගෙන් මවුල නැහැ. මම මේකත් පෙන්වන්නම් මේ විදිහට. දැන් අපිට සමතුලිත අවස්ථාවේ මවුල කොච්චර ප්‍රමාණ ඉන්නවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. හරි. අපි ඒක ලකුණු කරගෙන යම් මේ විදිහට මෙතන p ගෙන් මවුල 5යි මම එකම පාටකින් පෙන්වන්නම්. මෙයාගෙන් මවුල 0.5ක් තියෙනවා. දැන් ඊළඟට මෙයාගෙනුත් මවුල 0.5ක් මේ අවස්ථාවේදී ඉතුරු වෙලා තියෙනවා. මොකද යාගෙන් 0.5ක් ප්‍රතික්‍රියා වෙනවා. ඒත් එක්කම r ගෙන් 0.5ක් හැදෙනවා. s ගෙනුත් 0.5ක් හැදෙනවා. එහෙමනම් 0.5යි මවුල බැගින් r සහ s ගෙනුත් මෙතනදී හැදිලා තියෙනවා. හරි. දැන් සමතුලිත පද්ධතිය ඇති වුණා. අපි මේ දීලා තියෙන දත්තත් එක්ක කොහොමද මේ සමතුලිතය ඇති වුනේ කියලා පොඩි විස්තර කිරීමක් මෙතෙන්දී කරා. ඒතකොට සාමාන්‍යයෙන් පුරුදු වෙන්න ඕනම ගාණක් ඇතුලේ මෙන්න මේ ඉදිරිපත් කිරීම කරන්න පුරුදු වෙන්න. ඒතකොට අපි ගාණක් හිතන්න ලේසි අපිට ගාණ ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක උඩ පැහැදිලිව පේන්න ගන්නවා. දැන් මෙන්න මේ සමතුලිත මවුල ප්‍රමාණ දන්නවා. දැන් සමතුලිතය ඇති වෙලා ඉවරයි. ඒ කියන්නේ කෙල්වින් 300 දී පද්ධතිය සමතුලිත වෙලා ඉවරයි. දැන් අපිට කෙල්වින් 300 දී පද්ධතියේ නැත්නම් සමතුලිතය සලකලා KC සඳහා අගයක් ලබා ගන්න පුළුවන්. දැන් අපිට සංඛ්‍යාත්මක දත්ත තියෙන නිසා KC සඳහා අගයක් ප්‍රශ්නයක් නැතුවම ලබා ගන්න පුළුවන්. ඒතර අපි දන්නවා බඳුනේ පරිමාව 1 ඝන ඩෙසිමීටර්. එතකොට මේ මවුල 0.5 බැගින් හැමෝගෙම ඉන්නවා. එහෙනම් ඝන ඩෙසිමීටර් 1යි පරිමාව කියන්නේ මේ හැමෝගෙම සාන්ද්‍රණ 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට බැගින් වෙනවා. දැන් අපි KC සඳහා ප්‍රකාශනයක් ලියලා එයාට ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම මෙතනින් ලියන්නම් KC සඳහා ප්‍රකාශනයක් මේ විදියට KC සමානයි ප්‍රකාශනය ලිව්වොත් මෙහෙමයි. R ගේ සාන්ද්‍රණය වතාවක් S ගේ සාන්ද්‍රණය මෙන්න මේ විදියට සාන්ද්‍රණය වතාවක් S ගේ සාන්ද්‍රණය බෙදීම ඊළඟට P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය. දැන් හැමෝගෙම සාන්ද්‍රණ වල වර්ග මොකුත් හැදෙන්නේ නැහැ. මොකද හැමෝගෙම ස්ටොයිකියෝමිතික සංගුණක එක වෙන නිසා. හරි. දැන් මෙන්න මෙතනට අපි ආදේශ කරගෙන යන් මේ දත්ත. හැමෝගෙම සාන්ද්‍රණ ටික අපි දන්නවා. ආදේශ කරන් යන් මෙතනට මම ඒකක මෙතන නොදා ලියන්නම්. මොකද මෙතන උඩ 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට වතාවක් 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට එනවා. බෙදීම ආපහු 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට වතාවක් 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට එන්නේ. ඒකට ඒකක සියල්ල කැපිලා යනවා. ඒක නිසා මම ඒකක නැතුව මෙතෙන්දී ලියන්නම්. මෙතනදී මේ සමතුලිතතා නියතයට ඒකක නැහැ. එතකොට ඒක විශේෂ අවස්ථාවකුත් වෙනවා. මෙන්න මේ විදියට. මෙතන මම ඒකක ටික නැතුව ලියන්නම්. ඔයගලන්ට පැහැදිලිව ලියන්න ඕන නිසා 0.5 වතාවක් 0.5 බෙදීම 0.5 වතාවක් 0.5 වෙනවා. එතකොට ඔන්නෝම සංඛ්‍යාත්මක අගයක් ලැබෙන්නේ. මේක සුළු කරන්න පුළුවන් 0.5ට 0.5 කැපෙනවා 0.5ට 0.5 කැපෙනවා. උත්තරය එකක් විදියට ලැබෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා KC අගය. මෙතනදී KC සඳහා ඒකක නොමැති බවත් මතක තබා ගත යුතුයි. එතකොට පැහැදිලි දෙපස වායුමය අනුසංඛ්‍යා සමාන නැත්නම් ඩෙල්ටා n බිඳුවක් වෙන ප්‍රතික්‍රියාවලදී තමයි මේ විදියට KC අගය ඒකක රහිතව ලැබෙන්නේ. දැන් මේකත් ඒ જાතිය ප්‍රතික්‍රියාවක්. ඒ වගේම මම මතක් කිරීමක් කරන්නම් මේ වගේ ප්‍රතික්‍රියාවලට පීඩනයේ බලපෑමක් නැහැ කියලාත් කියනවා. හරි. දැන් KC අගයත් ලබා ගත්තා. දැන් මොකක්ද ඇත්තරම මේ QC කියලා කියන්නේ? දැන් කිව්වට අපි QC කියන දෙයක් තාම පාවිච්චි කරේවත් නැහැ. KC අගයක් ලබාගෙන ඉවරයි. දැන් බලමු මේ QC කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ QC කියන එක අපිට ඕනම අවස්ථාවක් සලකලා මෙන්න මේ විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. QC කියන කෙනාව අපිට මේ KC ලියන විදියටම ඕනම අවස්ථාවක් සලකලා මේ විදියටම ලියන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ දැන් අපි KC සඳහා ප්‍රකාශනය ලියන්න සමතුලිතය ඇති වුණායින් පස්සේනේ.
නමුත් මේ QC නැත්නම් ප්‍රතික්‍රියා ලබ්ධිය සඳහා අපිට මේ විදියම ආදේශ කිරීමක් කරන්න පුළුවන්. සමතුලිතය ඇති වුණත් නැතත් ඕනම අවස්ථාවකදී මේ වැඩේ කරන්න පුළුවන්. මම නිකන් ලියලා පෙන්නන්නම් ඒක සඳහා ප්‍රකාශනයක්. ඒ කියන්නේ R ගේ සාන්ද්‍රණය මම T කියලා දානම් ඕනම අවස්ථාවකදී. මම මේ T කියලා ලකුණු කරන්නේ ඕනම අවස්ථාවකදී. වතාවක් S ගේ සාන්ද්‍රණය ඒ අදාළ සලකන මොහොතේදීම එතකොට P ගේ සාන්ද්‍රණය වතාවක් Q ගේ සාන්ද්‍රණය. හරි. එතකොට මෙන්න QC සඳහා ප්‍රකාශනයක් ලිව්වා. එතකොට මේක ඇත්තටම අපි සමතුලිතය ඇති වෙලා තියෙන මොහොතම නෙමෙයි ඕනම අවස්ථාවක් සලකලා සමහරට සමතුලිතය ඇති වෙමින් පවතින්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි QC සඳහා අදාළ අවස්ථාවේදී මේගොල්ලොන්ගේ සාන්ද්‍රණ ටික පාවිච්චි කරලා ආදේශ කරන්න පුළුවන්. දැන් බලමු මේක යෙදීම කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට මේ අවස්ථාවේදී සමතුලිතය ඇති වුණානේ. දැන් බලමු ඇත්තටම මේක යෙදීම කොහොම වෙයිද කියලා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් පද්ධතියේ අලුත් අවස්ථාවක් සලකන්නයි මම යන්නේ. මෙතනදී මම පද්ධතියේ ආරම්භක අවස්ථාව වෙනස් කරන්නයි හදන්නේ. දැන් මම කලින් මෙතනදී ගත්තේ P සහ Q ගෙන් මවුල එකක් බැගින් මිශ්‍ර කළා සමතුලිතය ඇති වෙන්න ඉඩ හරිනවා. දැන් අනිවාර්යයෙන්ම අපි දන්නවා සමතුලිතය ඉදිරියට විය යුතුයි. මොකද මේ පැත්තේ කිසිම සංඝටකයක් නැති නිසා අපිට කොහොමද දන්නවා මේ පැත්තට නම් සමතුලිතය යන්නේ නැහැ කියලා. ඒතර දිශාව අපිට බලන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියට වෙනවා මෙතෙන්දී. නමුත් දැන් මේ කතා කරන්න යන මොහොතේ පොඩ්ඩක් වෙනස් අවස්ථාවක්. දැන් ආරම්භයේදී P සහ Q ගේ මවුල එක බැගින් ගත්තා වගේම මේ R සහ S ගෙනුත් මවුල මම ගන්නම් මෙහෙම මෙයාගෙන් 0.5ක් තියෙනවා. මෙන්න මෙයාගෙන් මවුල 0.5ක් තියෙනවා. ඒ වගේම මෙයාගෙන් මවුල 0.5ක්. මේ ඔක්කොම එකතු කරපු මිශ්‍රණයක් තමයි දැන් පටන් ගන්න යන්නේ. R සහ S ගෙනුත් මවුල 0.5 බැගින් ඉන්නවා. දැන් මොකක් වෙයිද? දැන් මේ වගේ ප්‍රතික්‍රියාවක එකපාරම අපිට කියන්න පුළුවන්ද ප්‍රතික්‍රියාව මෙහෙට වෙයි කියලා? නැත්නම් ප්‍රතික්‍රියාව මෙහෙට වෙයි කියලා? එහෙම කියන්න බෑ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ පැත්තේ මවුල වැඩිපුර තියෙන නිසා මේ පැත්තට වඩා ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙයි අනිවාර්යයෙන්. එහෙම අපිට තීරණ ගන්න බෑ මේ පාඩමෙන්. අපි දන්නේ නැහැ කොහොම හැසිරෙයිද කියලා. ඒක වෙන්නේ මේ සමතුලිතතා නියතයත් එක්ක. ඒක නිසා අපිට කියන්න බෑ එකපාරම ඉදිරියට හෝ පසුපසට මේ ප්‍රතික්‍රියාව වෙයිද කියලා. අපි නිකන් ඉදිරියට වෙන බව හිතලා ගානක් ඉස්සරට හදාගෙන යන්න පුළුවන් වුණා. නැත්නම් ආපස්සට වෙන බව හිතලා ගානක් ඉස්සරට හදාගෙන යන්න පුළුවන්. දැන් මෙතනදී අපි මෙන්න මෙයාව පාවිච්චි කරන්නේ ඔන්න ඔය ප්‍රතික්‍රියාවේ දිශාව කොයි පැත්තටද මේ වෙලාවේ තියෙන්නේ කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියටද වෙන්නේ ආපස්සටද වෙන්නේ මේ තියෙන තත්ත්ව අනුව කියලා තීරණය කරන්නේ මෙන්න මේ QC මගින්. නැත්නම් ප්‍රතික්‍රියා ලබ්ධිය. මේක පාවිච්චි කරලා ප්‍රතික්‍රියාවක දිශාව පෙරීමක් සිදු කරනවා කියන්නේ ඔන්න නිසා. ඊළඟට අපි කරන්න යන්නේ මෙන්න මේ QC-ට දැන් තියෙන තත්ත්ව ආදේශ කරලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් නිකමට ආදේශ කරලා බලමු මෙන්න මේ QC-ට නිකමට ආදේශ කරමු මෙන්න මෙහෙම මම QC සඳහා අගයන් මෙතනම ආදේශ කරන්නේ මේ විදිහට QC සඳහා අගයන් ආදේශ කරොත් මේ විදිහට ලැබෙන්නේ මෙන්න මේ විදිහට. දැන් තියෙන අගයන් මොකද්ද 0.5 වතාවක් 0.5 බෙදීම එක වතාවක් 1. එතකොට මවුල ගන්න ඩෙසිමීටර ඒකට මෙතනදී කැපිලා යනවා. 0.5 වතාවක් 0.5 බෙදීම එක වතාවක් 1. එතන ඒකට කැපිලා නිසා මම පැහැදිලි වෙන්න මම මෙහෙම දාන්නේ. ඊළඟට මේක සුළු කරාම 0.5 වතාවක් 0.5 කියන්නේ 0.25 කියලා එනවා මට. හරි. එතකොට මෙන්න මේ අවස්ථාවේදී QC අගය. දැන් අවස්ථාවේදී QC අගයක් අපි ගණනය කරන්නේ. ඒකයි මෙතන RT ST වගේ එහෙම පෙන්නන්නේ. දැන් මේ අවස්ථාවේදී QC අගය 0.25යි. ඇත්තටම දැන් මොකද්ද මේක කියන්නේ? මේක KC අගයට සමානද නැහැ. එහෙමනම් මෙන්න මෙයාගෙන් අපි චෙක් කරගන්න පුළුවන් දැන් සමතුලිතතාවයේද ඉන්නේ සමතුලිතතාවයේ නෙමෙයිද කියලා. QC අගය 0.25යි KC අගය 1යි. ඒතර මේකෙන් මොකද කියන්නේ? QC සහ KC අගය අසමානයි. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ තාම සමතුලිතය ඇති වෙලා නැහැ. මෙන්න මේ දේ මතක තියාගන්න. QC අගය කිසියම් මොහොතකද KC අගයට සමාන වෙලා නම් ඔන්න සමතුලිතය ලැබිලා. දැන් ඔන්න සමතුලිත වෙලා ඉවරයි. හැබැයි QC අගය KC අගයට අසමානයි නම් අඩු හෝ වැඩි නම්
තාම සමතුලිතයේ එළඹිලා නැහැ. තව කාලයක් ගත වෙනවා කියන එකයි මේකේ අදහස. ඒ කියන්නේ තව ටිකක් මොනවා හරි දිශාවකට ඉදිරියට හෝ ආපස්සට ප්‍රතික්‍රියාව සිදු විය යුතුයි සමතුලිතයේ එළඹීම සඳහා. දැන් කොහොමද බලන්නේ මේක ඉදිරියටද වෙන්න ඕන ආපස්සටද වෙන්න ඕන කියලා. හරි. දැන් බලමු අන්න ඒක කොහොමද වෙන්නේ කියලා. QC අගය 0.25යි. KC ට වඩා QC අගය අඩුයි. එහෙමනම් ඇත්තටම QC අගය KC දක්වා වැඩි වෙන්න ඕන. QC අගය KC දක්වා වැඩි වෙන්නයි ඕන. මොකද අවසානයේ KC දක්වා ගිහිල්ලා තමයි QC නවතින්නේ. දැන් මේ තියෙන තත්ත්වත් එක්ක මේ QC අගයේ විශාලත්වය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ලවය වැඩි වෙන්න ඕන. මේ ලවය වැඩි වෙන්නයි ඕන. කියන්නේ හරය අඩුවීමත් එක්ක ලවය වැඩි වෙන්නයි ඕන. අපි දන්නවා ලවය අඩු වුණොත් අනිවාර්යයෙන්ම QC අගය අඩු වෙනවා. දැන් මෙතනදි වෙන්න ඕන 0.25 එක දක්වා වැඩි වෙන්න. එහෙමනම් ලවයේ අගය වැඩි වෙන්න ඕන. ලවයේ අගය වැඩි වෙන්න නම් R සහ S ගේ සාන්ද්‍රණ වැඩි විය යුතුයි. එහෙමනම් R සහ S ගේ සාන්ද්‍රණ වැඩි වෙන්න නම් ප්‍රතික්‍රියාව නියත වශයෙන්ම ඉදිරියට සිදු විය යුතුයි. එහෙමනම් QC අගය වැඩි වෙන්න නම් ප්‍රතික්‍රියාව ඉදිරියට වෙන්න ඕන. QC අගය වැඩි වෙන්න නම් ප්‍රතික්‍රියාව ඉදිරියට වෙන්නයි ඕන. දැන් කාලයත් එක්ක ප්‍රතික්‍රියාව ඉදිරියට වෙන බව අපිට මෙන්න මේ QC අගය ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. QC තියෙන්නේ ඔන්න ඕකට. QC KC දක්වා යන්න ඕන. මෙතනදී QC KC ට වඩා අඩුයි. මම පෙන්නන්නම් මෙහෙම. මෙතනදී QC අගය කුඩයි KC අගයට වඩා. එතකොට මේකේ අදහස ප්‍රතික්‍රියාව ඉදිරියට සිදු විය යුතු බව. මේකේ අදහස ඉදිරියට සිදු විය යුතු බව. මොකද ඉදිරියට ප්‍රතික්‍රියාව වෙනවා කියන්නේ QC ගේ අගය එන්න වැඩි වෙනවා කියන එක. ඒතර ඒත් එක්ක මම අනිත් දේ කියන්නත් ඕනේ. ප්‍රතික්‍රියාව මෙහෙට වෙනවා කියන්නේ මොකද්ද? QC අඩු වෙනවා කියන එක. දැන් මෙතනදී වෙන්න ඕනේ QC ගේ අගය වැඩි වෙන්න නිසා මේ විදිහට ප්‍රතික්‍රියාව ඉදිරියට වෙලා කාලයත් එක්ක සමතුලිතය එළඹේ. QC ගේ අගය එකට සමාන වෙන මොහොතේදී සමතුලිතතාවය ඇති වෙනවා. ඒතර මේ QC කියන එක සමතුලිත නොවන අවස්ථාවක් සලකලා අපිට දාලා තීරණය කරන්න පුළුවන් ප්‍රතික්‍රියාවක දිශාව කොයි පැත්තටද යොමු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තවත් පොඩි දෙයක් QC කුඩයි KC. දැන් මේ වෙලාවේදී අපි දන්නවා ප්‍රතික්‍රියාව ඉස්සරහට සිදු වෙන්නේ. ඒතකොට ඉස්සරහට සිදු වෙනවා නම් මේ ප්‍රතික්‍රියාව කියන්නේ මෙයා ඉස්සරහට තමයි මේ ප්‍රතික්‍රියාව පෙළඹෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා ඉදිරියට ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි කියලා. කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදු වෙනවා. මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ දේ වෙන්නත් එපේ. QC කියන්නේ KC දක්වා යන්නත් එපේ සමතුලිතව වෙන්නේ. කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියට අනිවාර්යයෙන්ම වෙනවා. එහෙනම් අපි කියනවා ප්‍රතික්‍රියාව ඉදිරියට ස්වයං සිද්ධයි කියලා. ඉදිරියට ස්වයං සිද්ධයි නම් මේ ඉදිරියට ප්‍රතික්‍රියාව P සහ Q ගෙන් R සහ S හැදෙන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G අගය මොකද වෙන්නේ? ඔන්න ශක්ති විද්‍යාව පාඩමේ යෙදීමක් ප්‍රතික්‍රියාව ඉදිරියට වෙනකොට මොකද වෙන්නේ? ස්වයං සිද්ධතාවය ඩෙල්ටා G කුඩයි බිඳුව විය යුතුයි. අපි දන්නවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක ඩෙල්ටා G කුඩයි බිඳුව අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් ඩෙල්ටා G වොත් මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G කුඩයි බිඳුව වෙනවා. එතකොට මෙන්න සාරාංශය මේ බෝඩ් එකේ තියෙන එක තමයි අන්තරම ඕගොල්ලෝ ඔළුවේ තියෙන්නත් ඕනේ. ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ ඉදිරියට නිසා අනිවාර්යෙන් ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G කුඩයි බිඳුව විය යුතුයි. මේ වගේම අපිට තවත් අවස්ථාවක් සලකලා QC අගය KC ට වඩා වැඩි අවස්ථාවකදී මොකද වෙන්න ඕන කියන එක කතා කරන්නත් පුළුවන්. ඇත්තටම QC අගය KC ට වඩා වැඩි තැනක නම් ඉන්නේ අනිවාර්යයෙන්ම QC කියන කෙනා KC දක්වා අඩු විය යුතුයි. ඒක තමයි ඇත්තටම වෙන්න ඕන දේ. මොකද KC තමයි සමතුලිත අවස්ථාවට අදාළ නියතය. මෙයා නියතයක් නොවේ. එයා ඕනම අවස්ථාවක් සලකලා අපි ගන්න తాවකාලික தත්ත්වයක්. ඒතර මෙයා නිතරම වෙනස් වෙනවා. හැබැයි මෙයාගේ වෙනස් වීම KC අගයට සමාන වුණ තැනදී නවතිනවා. දැන් අපි ඊළඟට බලමු මේ QC අගය විශාල වෙන අවස්ථාවක් සලකලා කොහොමද මේක අපි කතා කරන්නේ කියන එක. ඊළඟ අවස්ථාව විදිහට අපි බලමු QC අගය විශාල වෙන අවස්ථාවක්. දැන් සලකමු මේ වගේ පද්ධතියක්. ආරම්භයේදී P ගෙන් 0.5 මවුල 0.5 මවුල Q ගෙන් 0.5 මවුල Q ගෙන් 0.5 මවුල R ගෙන් 1 මවුල සහ S ගෙන් 1 මවුල දාලා ආරම්භ කරන පද්ධතියක් සලකමු.
දැන් අපිට මේකේ දිශාව එකපාර කියන්න බැරි නිසා අපි QCをපාවිච්චි කරමු. අදාළ අවස්ථාව සලකලා QC ට ප්‍රකාශනයක් ලියමු. මෙන්න QC ඉන්නවා. මම මේ අවස්ථාව පාවිච්චි කරලා ලියන්නම් සංඛ්‍යාත්මක අගයන් පමණක් පාවිච්චි කරලා මොකද ඒක කැපිලා යන බව මම කලිනුත් කිව්වා. මෙතන එන්නේ එක් වතාවක් 1 බෙදීම 0.5 වතාවක් 0.5. 0.5 වතාවක් 0.5. මේක සුළු කරන්න සමානයි 1යට 0.25 ලැබෙනවා. 1.25 සමානයි 4ක් කියලා එනවා අගය. ඒතර විශාලත්වය 4ක් කියලා ලැබෙනවා QC ගේ අගය. ඒතර QC ගේ අගය 4ක් කියන එකේ අදහස KC ට වඩා QC ගේ අගය දැන් වැඩි. එහෙමනම් QC අගය මොකද වෙන්න ඕන? KC දක්වා අඩු වෙන්නයි ඕන. කියන්නේ තාම සමතුලිත අවස්ථාවේ නොවේ කියලායි මේකෙන් කියන්නේ. දැන් QC ගේ අගය KC ට වඩා විශාල අවස්ථාවක්. කියන්නේ පද්ධතිය KC වෙනකන් සකස් විය යුතුයි කියලායි කියන්නේ. දැන් අපි බලමු මේකත් එක්ක ඉදිරි ප්‍රතික්‍රියාවද ආපසු ප්‍රතික්‍රියාවද වෙන්න ඕන කියලා. මෙතනදී වෙන්න ඕන QC ගේ අගය අඩු වෙන්නයි ඕන. අඩු වෙනවා කියන්නේ මෙන්න මේ QC සඳහා R සහ S නැත්නම් ප්‍රතිඵලවල විශාලත්වයන් අඩු වෙලා ප්‍රතික්‍රියකවල විශාලත්වයන් වැඩි විය යුතුයි. එහෙනම් අනිවාර්යයෙන්ම සමතුලිතය පිටුපසට සිදුවීම අවශ්‍යතාවයක්. එහෙනම් අනිවාර්යයෙන්ම සමතුලිතය පිටුපසට සිදුවිය යුතුයි. එතකොට මේකෙදි මෙන්න මෙහෙම දෙයක් සමතුලිතය පිටුපසටයි වෙන්නේ. දැන් මම QC සහ KC අතර සම්බන්ධතාවය ලිව්වොත් මෙන්න මේ වගේ. QC අගය මේ අවස්ථාවේදී විශාලයි KC ට වඩා. එහෙමනම් දැන් QC ගේ අගය KC දක්වා අඩු වෙන්නයි ඕන. මම කලිනුත් කිව්වා ප්‍රතික්‍රියාව ඉදිරියට වෙනකොට QC ගේ විශාලත්වය වැඩි වෙනවා වගේම ප්‍රතික්‍රියාව ආපස්සට වෙද්දී QC ගේ විශාලත්වය අඩු වෙනවා. දැන් ඇත්තටම අපිට වෙන්නත් ඕන QC ගේ විශාලත්වය අඩු වෙන්න. එහෙමනම් ප්‍රතික්‍රියාව කොහෙටද නැඹුරු වෙන්නේ? පිටුපසට නැඹුරු වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ පිටුපසටයි අනිවාර්යෙන්ම. ඒතකොට මෙන්න මේක තමයි අපි දිශාව පෙරීම කියලා කරන්නේ. දැන් මම මෙන්න මේ දේ ගැනත් කියන්නම්. එතකොට මේ ප්‍රතික්‍රියාව පිටුපසටයි ස්වයන් සිද්ධ. මම ස්වයන් සිද්ධතාව ගැන කලිනුත් අදහසක් දැක්වුවා. මේ ප්‍රතික්‍රියාව පිටුපසටයි ස්වයන් සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් පිටුපසට ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධයි කියන්නේ ඉදිරියට ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. කියන්නේ R සහ S කෙන් P සහ Q හැදෙන ප්‍රතික්‍රියාවන මෙතෙන්දී ස්වයන් සිද්ධ වෙන්නේ. ඒතර මේ පැත්තට ප්‍රතික්‍රියාව සඳහා ඩෙල්ටා G කුඩයි බිඳුවයි. එහෙමනම් ඉදිරියට ප්‍රතික්‍රියාව සඳහා P ධන Q ගෙන් R සහ S ලැබෙන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G අගය අනිවාර්යයෙන්ම විශාලයි බිඳුව වෙන්න ඕන. මොකද මේ පැත්තට ප්‍රතික්‍රියාව සලකලා ඩෙල්ටා G කුඩයි බිඳුව කියන එකේ අදහස මේ පැත්තට ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා G විශාලයි බිඳුව කියන එක. ඒ වගේම ඉදිරියට ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ මෙතනදී. මොකද පිටුපසටයි ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වෙන්නේ. ඒක අපිට QC ඇසුරෙන් කියන්න පුළුවන්. එතකොට මෙතනදී මෙන්න මෙහෙම ඩෙල්ටා G ගැන කිව්වොත් මෙන්න මේ විදිහට ඩෙල්ටා G මම මේ කතා කරන්නේ ඉදිරියට ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් ඩෙල්ටා G විශාලයි බිඳුවක් වෙනවා. ඩෙල්ටා G විශාලයි බිඳුවයි ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ බව. මේ අවස්ථාවේදී ආපසු ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ බව. ඒතර ඕනම පද්ධතියක් සඳහා මේ යෙදීම පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒතර QC ගේ භාවිතය පැහැදිලි ඇති කියලා මම හිතනවා. එයාගෙම තව වෙනත් අවස්ථාවක් සලකලාත් මම මේ QC ගැන කියන්නම් ඊළඟට. මෙතනදී සමතුලිත පද්ධතියක් ලැබිලම තියෙන්නත් පුළුවන්. අපි බලමු එහෙම වෙන අවස්ථාවක් තියෙන්නත් පුළුවන්ද කියලා. දැන් බලමු මම හිතන්නම් ආරම්භයේදී P ගෙන් මවුල දෙකක් කිසියම් අවස්ථාවක් P ගෙන් මවුල දෙකක් Q ගෙන් මවුල දෙකක් R ගෙනුත් මවුල දෙකක් R ගෙනුත් මවුල දෙකක් සහ S ගෙනුත් මවුල දෙකක් දාලා සමතුලිතයක් ඇති වෙන්න ඉඩ හැරලා තියෙනවා. දැන් එකපාරටම බැලු බැලමට කියන්න බෑ මෙතන කොහොමද මේක දැන් සමතුලිත අවස්ථාවේදී ඉන්නේ නැද්ද? ඉදිරියට ප්‍රතික්‍රියාවේද ආපසු ප්‍රතික්‍රියාවේද එහෙම කියන්න බෑ. දැන් මෙතෙන්දි මම මේ සුළු උදාහරණයක් කරන් තියෙන නිසා KC යගේ එකක් වෙන නිසා කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් නම් සමතුලිතයි කියලා. එහෙම කියන්න බෑ. මොකද මෙතෙන්දි අනිත් එක හැම කෙනාගේම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකක් වෙන නිසා දැන් අපිට නිකන් බැලු බැලමට පේනවා එහෙමයි කියලා. හැබැයි එහෙම බැලලා තීරණය කරන්න බෑ හැමතැනම. නිසා අපි ගණනය කිරීමක් කරලායි බලන්නේ කොහොමද මේ ප්‍රතික්‍රියාව සමතුලිතයේද ඉන්නේ නැත්නම් සමතුලිතයේ ඉදිරියට යයිද සමතුලිතයේ වමට යයිද කොහොමද කියලා කතා කරන්නේ ඒ කතාවත් එක්ක. ඒතකොට QC ගේ අගය බලන්න ඕන ඔක්කොටම කලින්. දැන් මේ අවස්ථාවේදී මේ විදියට පද්ධතිය මිශ්‍ර කරොත් අපි බලමු QC ගේ අගයට මොකක් වෙයිද කියලා.
QC සඳහා ආදේශ කරමු ඔක්කොටම කලින් මේ විදියට QC සඳහා ආදේශ කරොත් මේගොල්ලන්ගේ සාන්ද්‍රණ 2යි මවුල ඝන ඩෙසිමීටරයට වෙනවා. එතකොට දෙවතාවක් දෙක මේක සුළු කරාම දෙකේ වටික කැපිලා අවසාන උත්තරේ එකක් ලැබෙනවා. QC සමානයි KC. දැන් මොකද වෙන්නේ? ඔන්න දැන් ඇත්තටම සමතුලිත අවස්ථාවේදීමයි තිබිලා තියෙන්නේ. අපි මිශ්‍ර කරාට මේකෙද්දි ප්‍රතික්‍රියාව ඉදිරියටවත් පිටුපසටවත් සිදු නොවේ කියලයි මෙන්න මේකෙන් අපිට කියන්න පුළුවන්. මෙන්න මේ විදියට KC අගය සමාන වුණා QC අගයට. අපිට මේ විදියට පෙන්වන්න පුළුවන් KC සමානයි QC මෙන්න මේ අවස්ථාව. එතකොට මේක වැදගත් අවස්ථාවක්. QC සමානයි KC වෙනවා නම් සමතුලිත අවස්ථාවේ තමයි පවතින්නේ. කොහොමත් QC කියන කෙනා KC දක්වා යන කෙනෙක්. සමහරට KC ට වඩා QC වැඩි අගයක් වෙන්නත් පුළුවන්, QC අඩු අගයක් වෙන්නත් පුළුවන්. QC වැඩි අගයක නම් ඉන්නේ KC දක්වා අඩු වෙනවා. QC අඩු අගයක නම් ඉන්නේ KC දක්වා වැඩි වෙනවා. එතකොට ඔන්න QC ගේ හැසිරීම. දැන් ඕකෙන් තමයි අපි ප්‍රතික්‍රියාවක දිශාව පෙරීම කරන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් මේ ප්‍රතික්‍රියාවේදී කොහෙටවත් ඉදිරියටවත් ආපස්සටවත් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මෙතනදී මට කියන්න පුළුවන් ඩෙල්ටා G ගැනත්. ඩෙල්ටා G ප්‍රතික්‍රියාව ඉදිරියටවත් ආපස්සටවත් ස්වයන් සිද්ධව සිදු වෙන්නේ නැහැ. එහෙමනම් මේ අවස්ථාවේදී ඩෙල්ටා G සමානයි බිඳුව වෙනවා. ඕම් ඩෙල්ටා G සම්බන්ධ කරොත් මෙතනට. එතකොට මම හිතනවා පැහැදිලි ඇති කියලා ප්‍රතික්‍රියා ලබ්ධිය සම්බන්ධ සිද්ධාන්තය. එතකොට ඕනම ගැටලුවකදී මේ QC සම්බන්ධ කරගන්න එක අමතක කරන්න එපා. එතකොට අපි KC යගේ දැනගෙන හිටියොත් තමයි හැබැයි QC යගේ පාවිච්චි කරලා අපිට අදහසක් ගන්න පුළුවන්. මොකද KC ට සාපේක්ෂවයි අපිට කියන්න පුළුවන්. නැත්නම් මේ දිශාව පෙරීම කරන්න පුළුවන් KC දැනගෙන හිටියොත් තමයි. KC දැනගෙන වෙනත් අවස්ථාවක් නැත්නම් සමතුලිතයේ වෙනත් අවස්ථාවක් මේ වගේ විවිධ විදියට මිශ්‍ර කරාම ප්‍රතික්‍රියාව කොයි දිශාවට නැඹුරු වේද කියලා අපිට කතා කරන්න මෙන්න මේ QC කියන එක වැදගත් වෙනවා. එහෙනම් මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. ඔන්න රසායනික සමතුලිතතාවයට අදාළ සියලුම සිද්ධාන්ත. එහෙමනම් රසායනික සමතුලිතතාවයට අදාළ සිද්ධාන්ත සාකච්ඡාව මෙතනින් අවසන් වෙනවා. ඊළඟට මේ කොටසට අදාළ හොඳ මට්ටමේ ගැටලු කිහිපයක් අරන් ඔයගොල්ලන්ට සාකච්ඡාවක් විදිහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ලෑස්ති වෙලා ඉන්න අයනික සමතුලිතතාවයේ කොටසේ සිද්ධාන්තات මේ විදිහටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සිද්ධාන්තات එක්ක වැඩ කරගත්තොත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නවලදී හිතන්න පුළුවන් හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. එහෙමනම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා මේ වැඩේ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ටත් උදව්වක් වෙන්න යාළුවෝ අතර ෂෙයා කරන්න. එහෙමනම් අදට කතා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස අවසానයි. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.